සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සක් දෙවිඳු ඇතුළු විශාල දෙව් පිරිසක් අරමුණු කරගෙන දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් ධර්ම මාතෘකාව කරගන්න කල්පනා කළේ. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ තණ්හා කියන වර්ගයේ, ධම්මපද පාළියේ තණ්හා කියන වර්ගයේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බං රතින් සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සබ්බං රතින් ධම්ම රතින් ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. මේ ගාථා රත්නයේ සරල තේරුම ධර්ම දානයේද ධර්ම රසයේද ධර්ම රතියේද මේ ලෝකෙ හුඟක් උතුම්. සියලුම දුක් නැති කරන හේයින් රහත් ඵලයේද ඊට උතුම් කියන කාරණාව මේ ගාථා රත්නයේ සරල තේරුමයි. පින්නතුනි, මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සක්‍ර දේවේන්ද්‍රයන් ප්‍රධාන විශාල දෙව් පිරිසකට කියලා මම මුලින් සිහිපත් කළා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සක් දෙවිඳු ප්‍රධාන විශාල දෙව් පිරිසක් එක දවසක් මධ්‍යම රාත්‍රියේ හාත්පස ආලෝකමත් කරගෙන පැමිණියා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට දෙවියෝ නොයෙක් කාරණා සඳහා එනවා. සමහර දෙවිවරු තමන්ට ඇතිවෙච්ච ගැටලු බුදුරජාණන් වහන්සේගෙන් විසඳ ගැනීම සඳහා එනවා. තව බොහෝ දෙවිවරු ධර්ම ශ්‍රවණය කිරීම සඳහා එනවා. තව සමහර දෙවිවරු
භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගෙන යන්න එනවා. මේ වගේ නොයෙක් කරුණු නිසා දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ අතර මේ විශාල දෙව් පිරිසක් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන සවැත් නුවරට වැඩි සවැත් නුවරට ජේතවනාරාමයට ආවේ. කාලයක් තිස්සේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් විසඳ ගැනීම සඳහා. තව්තිසාවට එකතු වෙච්ච දෙවියෝ තව්තිසාවේ සාකච්ඡා කරනකොට දෙවියන්ට ඇති වෙච්ච ප්‍රශ්නයක්. මෙතන එක ප්‍රශ්නයක් නෙමෙයි එතන ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතර එදා දේව සභාවේ විසඳ ගන්න බැරුව ගියා. මේ ප්‍රශ්න හතර චාතු මහා රාජිකයේ ඉඳලා අනිත් දිව්‍ය ලෝක කරාද පැතිරිලා ගියා. නමුත් කාගෙන්වත් විසඳුමක් නැහැ. 12 අවුරුද්දක් ගත වුණා. සක්වලින් සක්වල දෙව්ලොවින් දෙව්ලොව සැරිසරමින් දෙවිවරු මේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. 12 අවුරුද්ද පුරාවටම පිළිතුරු හොයාගන්න බැරුව ගියා. නැවත වතාවක් අපේ සක්වලේ සතරවරන් දෙවියන්ට ඉදිරිපත් කළා. උන්වහන්සේලගේ යෝජනාවෙන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ළඟට ආයෙත් ප්‍රශ්න ටික අරන් ගියා. සක් දෙවිඳු එදා සඳහන් කළා මේ ප්‍රශ්න ටික විසඳන්න මේ ලෝකේ වෙන කාටවත් බෑ. අපි යන් භාග්‍යතුන් වහන්සේ ගාවට. ආන්ගේ කාරණාව විසඳ ගන්න තමයි විශාල දෙව් පිරිසක් හාත්පස ඒකාලෝක කරගෙන ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම භාග්‍යතුන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් අහනවා දේවේන්ද්‍රය මේ තරම් විශාල දෙව් පිරිසක් එක්ක මේ අවස්ථාවේ පැමිණියේ මොන වගේ කාරණාවක් සඳහාද කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 12 අවුරුද්දක් තිස්සේ විසඳ ගන්න බැරි ප්‍රශ්න හතරක් අපට තියෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු භාග්‍යතුන් වහන්සේගෙන් හැර වෙන කාගෙන්වත් හොයාගන්න බැරි බව තේරුණා. ස්වාමීනි ඒ ප්‍රශ්න හතර විසඳගෙන යන්නයි අපි ආවේ. බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් අහනවා දේවේන්ද්‍රය මොනවද මේ ප්‍රශ්න? ආන් ඒ වෙලාවේ තමයි පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ ප්‍රශ්න ටික භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. ස්වාමීනි පළවෙනි ප්‍රශ්නය මේ ලෝකේ තියෙන සියලුම දානයන් අභිභවනය කරන එකම දානය මොකක්ද කියන එක. දෙවැනි ප්‍රශ්නේ ස්වාමීනි මේ ලෝකේ තියෙන සියලුම රසයන් අභිභවනය කරන එකම රසය මොකක්ද කියන එක. තුන්වෙනි එක ස්වාමීනි මේ ලෝකේ තියෙන සියලුම රතීන් අභිභවනය කරන උතුම්ම රතිය මොකක්ද කියන එක. හතරවෙනි කාරණාව ස්වාමීනි කුමක් නැති කිරීමෙන් දුක නැති කළ හැකිද කියන කාරණාව. ප්‍රශ්න හතර බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරාම අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ ප්‍රශ්න වෙන කිසියෙකුට විසඳිය නොහැකි ප්‍රශ්න. සාමාන්‍ය පුද්ගලයන්ගේ විශේෂයට ගෝචර නොවන ප්‍රශ්න. මේ ප්‍රශ්න බුද්ධ විශේෂයට පමණක් ගෝචර වෙන ප්‍රශ්න. කියන කාරණාව පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න ටික විසඳලා දුන්නා. සක් දෙවිඳුගේ පළවෙනි ප්‍රශ්නය. සියලුම දානයන් අභිභවනය කළ මේ ලෝකේ උතුම්ම දානය මොකද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ
පිළිතුර ලැබලා දුන්නා. දේවේන්ද්‍රය සියලුම දානයන් අභිභවනය කරනවා. ධර්ම දානය. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දානය. කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය දානය කිරීම සියලුම දානයන් අභිභවනය කරනවා. පින්නතුනි සියලු දාන කියලා කියහම මේ ලෝකේ කොච්චර දාන තියෙනවද? සියලු දාන කියලා කියහම අපි මේ සියලු දාන වලින් කීයෙන් කීයද දන්නේ? අපි නොදන්න දානම මේ ලෝකේ කොච්චර තියෙනවද? ඒ සියලුම දාන යම් තාක්ද සියලුම දාන අභිභවනය කළ යම් එකම දානයක් වෙත්නම් එය මොකක්ද කියලා යහන්නේ. භාග්‍යතුන් වහන්සේ දුන්න පිළිතුර සබ්බ දානං ධම්ම දානං ජිනාති. පින්නතුනේ ඇයි ධර්ම දානයේ මේ තරම් උතුම් වෙන්නේ? මේ ලෝකේ කොයි තරම් මිල මුදල් වියදම් කරලා පූජා කළ දාන තියනවද? නිකන් අපි කල්පනා කරලා බලමු. සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ අති සුවිශේෂී ආරාම පූජාව. අනාථපිණ්ඩික සිටුතුමාගේ ජේතවනාරාම පූජාව. රන් කහවණු 54 කෝටියක් වියදම් කළා මේ ආරාමේ හදන්න. රන් කහවණු 54 කෝටියක්. ඒතර කහවණුවක් කොයි තරම් මිල වෙනවද? දල වශයෙන් වර්තමාන හැටියට කල්පනා කළොත් පවුමක් තරම්වත් මිල වෙනව ඇති. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ගණනය කරලා හිතුවොත් රන් කහවණු 54 කෝටියක් කියලා කියහම මේ සා විශාල මුදලක් වියදම් කරලා මේ ශාසනයේ සිද්ධ කරපු සුවිශේෂී ආරාම පූජාවක්. විශාකා මහ උපාසිකාව රන් කහවණු 27 කෝටියක් වියදම් කරලා කරපු පූර්වාරාම පූජාව. ඊට අමතරව මේ ශාසනයේ තවත් මොනතරම් ආරාම පූජාවල් සිද්ධ වුණාද? කොසල් මහ රජුරු අසදෘශ්‍ය මහා දානයක් පූජා කළා. ඒ සඳහා කරපු වියදම කොපමණ වෙන්නේ නැද්ද? මේ සියලුම දානේනුත් අභිභවනය කරනවද ධර්ම දානේ? සබ්බ දානං ධම්ම දානං කියලා කියහම ඒ සියලු දාන අභිභවනය වෙනවා. පින්නතුනි, කෙනෙක් ධර්ම දානමය පින්කමක් කරන්න කල්පනා කරාම ඔහු ඒ සඳහා වියදම් කරන ප්‍රමාණයක් තියෙනවා. පිරිස සම්බන්ධ කරගන්න, ප්‍රචාරක කටයුතු කරන්න, සමහරලාට යන්නේන පිරිසට ප්‍රවාහන පහසුකම් හදන්න, ධර්ම ශ්‍රවණය කරන්න පහසුවෙන් වාඩි වෙන්න පහසුකම් හදන්න, යන්නේන අයට කිසියම් සංග්‍රහයක් කරන්න. මේ ආදී නොයෙක් කටයුතු සඳහා දායක පින්වත් පිරිස් කරන වියදමක් තියෙනවා. මේ වාගේ මාධ්‍යයක ධර්ම දේශනාවක් කරනකොට ඒ ගුවන් කාලය සඳහා අපි වියදම් කරන ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට ධර්ම දානමය පින්කමක් කරනකොට සාමාන්‍යයෙන් අපි වර්තමාන කරන යම් වියදම් ප්‍රමාණයක් තියෙනවා. ආන්ගේ ප්‍රමාණයයි මේ ශාසනයේ මහානීය ආරාම පූජා දාන පූජා පිළිබඳව සංසන්දනය කරනකොට ඒ වියදමයි අතර වෙනස කොච්චරද? සාමාන්‍යයෙන් අපි අද මේ කරන පින්කමකට කරන වියදමයි අනාථ පිණ්ඩිකාදී සිටුවරුන් කරපු ආරාම පූජාවන්ගේ වටිනාකම
රුපියල් වලින් ගණනය කළොත් ඒ වියදමයි සංසන්දනය කරලා බලහම අපි මේ සඳහා කරලා තියෙන වියදම කොයිතරම් සුළු වියදමක්ද? එතකොට කොහොමද මේ පින්කම ඒ දාණය අභිභවනය කරන්නේ? මේ දාණය ඒ ආරාම පූජාමය දාණය අභිභවනය කරන්නේ කොහොමද? මේ වාගේ ප්‍රශ්නයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනි අපි කල්පනා කරලා බලමු. ධර්ම දාණය මේ තරම් වටිනවා කියලා කියනකොට මේ ලෝකයේ අති විශිෂ්ටතම ධර්ම දානය භාග්‍යතුන් වහන්සේගේ. ධර්මයේ ඉපැද්දෙව්වේ භාග්‍යතුන් වහන්සේ. ධර්මයට ස්වාමියා භාග්‍යතුන් වහන්සේ. ධර්මයට රජු භාග්‍යතුන් වහන්සේ. ධර්ම රත්නය භාග්‍යතුන් වහන්සේගේ. ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස. මේ ධර්මයේ ඉපදුනේ භාග්‍යතුන් වහන්සේ නිසානේ. නික්ලේශී හර්ද මණ්ඩලයේ ඉපදිච්ච මේ උතුම් ධර්ම අසංඛ්‍ය ගණන් ලෝක සත්‍යය සතර අපායන් අත මුදවපු සංසාරයෙන් එතර කරපු මේ ධර්ම ලෝකයට දායාද කළ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දානය මේ ලෝකයේ අති ශ්‍රේෂ්ඨතම ධර්ම දානමය පින්කමයි. ඊට පස්සේ මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ අවසරයෙන් ලෝකයට ධර්මයේ දානය කළා. ක්‍රමානුකූලව ධර්මයේ ප්‍රගුණ කරගත් අය භාග්‍යතුන් වහන්සේගේ අවසරයෙන් බුද්ධ වචනේ වෙනස් නොකර ලෝක සත්වයාට ධර්මයේ දානය කරලා මහත් කුසල් රැස් කරගන්නවා. මේ විදිහට කල්පනා කරලා බලහම බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 230 ගණනක් ගත වුණාට පස්සේ මේ ලෝකේ අති විශිෂ්ටතම ධර්ම දානමය පින්කමක් නැවත ඇති වුණා. 230 ගණනකට ආසන්න කාලේ. ඒ තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය. 7 අවුරුදු වයසේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ චණ්ඩාශෝක රජුරුවන්ගේ මාලිගාවේ දේශනා කොට වදාළ ඒ අති උතුම් ධර්ම රත්නය කොයිතරම් ශ්‍රේෂ්ඨද? චණ්ඩාශෝක ධර්මාශෝකයෙක් බවට පත් කරන්න ඒ ධර්ම දේශනාවට පුළුවන් වුණා. චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කරන්න ඒ ධර්ම දේශනාවට පුළුවන් වුණා විතරක් නෙමෙයි, සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම තහවුරු කරවන්නත් ඒ ධර්ම දේශනාවට පුළුවන්කම තිබුණා. ඒ ධර්ම දේශනාවෙන් පස්සේ චණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක කෙනෙක් බවට පත් වුණා. සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කළා. එවකට නැවත නොඑක් දුර්මත ශාසනයට එකතු වෙමින් නිර්මල බුදුදහම සැඟවෙමින් බුදුදහම වගේ දහමක් ඉස්මතු වෙමින් තිබුණ යුගයක ධර්මාශෝක මහරජුරු මේ ශාසනය නැවත මනාව පිරිසිදු කළා. තුන්වෙනි ධර්ම සංගායනාවක් සිද්ධ කළා. ඒකේ ප්‍රතිඵලයේ හැටියට ශාසනය තවත් අවුරුදු 10 ගාණක් මනාව ඉදිරියට පවත්වාගෙන යන්න
හැකියාව ලැබුණා. අදටත් එහි ප්‍රතිඵලයක් හැටියටම තමයි මේ දහම මේ විදිහට සුරක්ෂිත වෙන්නේ. ඒ ධර්ම සංගායනාවෙන් පස්සේ භාරතයෙන් පිටත රටවල් ගණනාවකට විශේෂයෙන් රටවල් 9කට විතර ධර්මය ව්‍යාප්ත කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔබට බණ අහන්නත් අපට බණ කියන්නත් අපටත් බණ අහන්නත් අවස්ථාව ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව කොහොමත් මේ රට කෙරෙහි විශේෂයෙන් තියෙන නිසා අපේ රටට භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය අරගෙන වැඩම කළෙත් සුවිශේෂී කෙනෙක්. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ එදා සර්වඥතා ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ දැකපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ලංකා ධර්ණිතලයේ ස්ථාපිත කරන්නේ මෙවන් සත්පුරුෂයෙක් බව භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ අපි නිකම්ම මහා මහින්ද කියලා කීවට මහින්ද රහතන් වහන්සේ කියලා කීවට මිහිඳු හාමුදුරුවෝ කියලා කීවට පින්නතිනි මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ හැබැවින්ම රජෙක්. දීප චක්‍රවර්ති මහරජෙක් මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ධර්මාශෝක රජුරුවන්ගෙන් පස්සේ ජම්බුද්වීපයේ අධිපතියා. පැවිදි වෙනකොටත් ජම්බුද්වීපේ යුව රජු. නමුත් ඒ රජ සැපත් හැරලා සංසාරේ පුරාගත් පාරමිතාවත් එක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආඥාවත් එක්ක සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගොඩ නැගීම උදෙසා සංසාර ගමන කෙරවල කර ගැනීම උදෙසාත් අලියම හෙළූ කෙළපිඩක්සේ කවුරු විරුද්ධ වුණත් රජ සැපත් හැරලා රාජ්‍ය බාර ගන්න එකත් හැරලා සම්බුදු සසුනේ පැවිදි වෙලා මනාව ධර්මයේ විනය ප්‍රගුණ කරගෙන නිර්මල දහම් පණිවිඩය අරගෙන ලංකා භූමියට වැඩම කොට වදාලා. ඒකයි මම මුලින් සඳහන් කළේ ඔබට බණ අහන්නත් අපටත් බණ අහන්නත් දේශනා කරන්නත් ඔබට මට සතර පායෙන් මිදෙන්නත් මේ කරන සියලු මහ පිංකම් සිද්ධ කරන්නත් අපිට අවස්ථාව ලැබුණේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානමය පිංකම නිසා. අනාථ පිණ්ඩිකාදී සිටුවරු මහා මාලිගා ශාසනයට පූජා කළෙත් විශාකා මහ උපාසිකාව කොසල් මහ රජුරු බිම්බිසාර මහ රජුරු තවත් නොඑක් සිටුවරු මෙති ඇමතිවරු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශේෂී පූජාවල් සිද්ධ කරමින් විහාරාරාම ගොඩනගමින් මහ විශාල කුසල් ජීවිතයට එකතු කරගත්තෙත් බණ අහපු නිසානේ පින්නතුනි. බණ ඇහුවේ නැත්තම් මේ වාගේ මහ පිංකම් කරගන්න පුළුවන් කියලා කවුද දන්නේ? කවුරුවත් දන්නේ නැහැ. පිංකම් කරන්න, නිවන් දකින්න, අපාය ගැන දැනගන්න, අපායෙන් බේරෙන්න, සුගතිය දැනගන්න, සුගතියට යන්න, සංසාරේ දුක දැනගන්න, සංසාරයෙන් එතර වෙන්න මේ සියලුම මඟ කියලා දුන්නේ ධර්මයේනේ. අන්න ඒක නිසා තමයි ධර්ම දානයේ සියලුම දානයන් අභිභවනය කරන්නේ. සියලුම දානයන් ගැන ධර්ම දානයෙන් තමයි කියලා දුන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. කොයි තරම් දාන තියෙනවද? ඒ හැම දානයක් ගැනම ධර්ම දානයේ නිසයි අපි දන්නේ.
ඊළඟට සඳහන් කළා සබ්බ රසං ධම්ම රසං ගිනාති. සබ්බං රසං ධම්ම රසං ගිනාති. සියලුම රසයන් අභිභවනය කරන රසය භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රසයයි කියලා සඳහන් කළා. කටුක රස, ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, මේ ආදි වශයෙන් මේ ලෝකේ රස වර්ග ගොඩක් තියෙනවා. ඒ සියලු රසයන්ගේ සංකලනයක් ඊට ප්‍රණීත රසයක්. නමුත් මේ සියලුම රස අභිභවනය කරන එකම රසය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ රසයයි. පින්නතුනි, විශේෂයෙන් මෙතන රස කියලා සඳහන් කරාම මේ ධර්ම රසය මනාව දැනෙන්නේ කොහොමද? ඒ ධර්ම රසය හරියට විඳින්නේ කොහොමද? එහෙම කෙනෙකුට තමයි සියලු රසයන් අභිභවනය කරනවා මේ රසය කියලා දැනෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම ශ්‍රවණය කරන්න විදිහක් දේශනා කළා. මෙන්න මේ විදිහට තමයි බණ අහන්න ඕනේ කියලා. දැන් අතීතේ එක ධර්ම දේශනාවක් නිමා වෙනකොට කී දෙනෙක් රහත් වෙනවද? කී දෙනෙක් අනාගාමී වුණාද? සකදාගාමී වුණාද? සෝවාන් වුණාද? කී දෙනෙක් බුදුන් සරණ ගියාද? සමහර දේශනාවල් අහලා ලක්ෂ ගණන්, සමහර දේශනාවල් අහලා කෝටි ගණන්, සමහර දේශනාවල් අහලා ඊටත් වැඩි තරම්. විශාල පිරිස් එක දේශනාවක් අවසානයේ මගඵල ලැබුවා. ඒ වුණාට අද දේශනාවක් ඇහුවට එක්කෙනෙක්වත් මගඵල ලබන්නේ. මේ ශාසනයේ වැඩි පිරිසක් නිවන් දැක්කේ බණ අහලා කියලා තමයි සඳහන් කරන්නේ. වැඩි පිරිසක් නිවන් දැක්කේ බණ අහලා කියලා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය නිවනට හේතුවක්. විශේෂ හේතුවක්. රහත් වෙන්න හේතුවක්. මේ ශාසනයේ වැඩි පිරිසක් නිවන් දැක්කේ බණ අහලා නම් ඇයි අද බණ අහලා එක්කෙනෙක්වත් වෙනස් වෙන්නේ නැත්තේ? ඒ ධර්මයේ තියෙන හරය, ඒ ධර්මයේ තියෙන ගැඹුර අද නැද්ද? මිනිස්සු අකුසලයෙන් පිරෙන්න ලෝකේ රස අතුරුදහන් වෙනවා. ධර්ම රසයත් අතුරුදහන්ද? එහෙම වෙන කාලයක් තියෙනවා. නමුත් තාම නෑ. නිර්මල පර්යාප්තිය තාම විරාජමාන වැඩ ඉන්නවා. ඇයි මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තේ? ඒ නිර්මල පර්යාප්තිය දේශනා වෙන්නේ නැද්ද? ඒ නිර්මල පර්යාප්තිය දේශනා කරන ධර්මදර සත්පුරුෂයෝ මේ ලෝකේ තව ඉන්නවා. එන කොතනද වරද තියෙන්නේ? වරද තියෙන්නේ බණ අහන තැන. මොකද්ද බණ අහන තැන තියෙන වරද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කොහොමද බණ අහන්න ඕනේ කියලා. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ මනාව ධාරණය වෙන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. මනසානුපෙක්කිතා හතරවෙනි පියවරේදී තමන් අහපු ධර්මය තමන්ගේ භාෂාවට
තමන් පරිවර්තනය කරගන්න ඕනේ. දිට්ඨියා සුප්පටි විද්දා. තමන් අහපු අවබෝධ කරගත්ත ධර්මයට අනුව ජීවිතය දිහා බලන්න ඕනේ, විදර්ශනා කරන්න ඕනේ. මේ ලෝකේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි කල්පනා කරලා බලමු. හොඳට බණ අහනවා කියලා කියන්නේ මොකක්ද? වචසා පරිචිතා කියලා කිව්වේ ඇයි? හොඳට බණ අහනවා නම් මේ වචසා පරිචිතා කියන කාරණාවට අනුවම බණ අහන්න ඕනේ. වචසා පරිචිතා කියලා කියන්නේ වචනයක් ගානේ අහනවා කියන එක. පින්නතුනේ ඒක කෙලින්ම භාවනාවක්. බණ අහනවා කියලා කියන්නේ මනාව වූ භාවනාවක්. වචනයක් ගානේ අහනවා කියලා කියන්නේ දේශකයන්න් වහන්සේ දේශනා කරන මේ බණපදයේ දේශනා වෙලා මුවින් පිට වෙලා ඉවර වෙනවත් එක්කම ඊළඟ බණපදේ පිට වෙනවා. එතකොට මේ වචනේ අහලා හිත කොහාටවත් නොයා ඊළඟ වචනයට එහෙම්මම ගමන් කරන්න ඕනේ. දන්වැලක පුරුක් වාගේ. වචනින් වචනෙට ධර්මයට විතරක් හිත ගමන් කරනකොට වෙන බාහිර කිසිම දෙයකට හිත නොයෙදෙනකොට ඒක කොච්චර අපූර්ව භාවනාවක්ද? මේ ධර්මයේ අතරේ තියෙනවා ඔබේ මගේ නිවන සාක්ෂාත් කරන වචනේ. මේ දේශනාවල් අතරේ තියෙනවා. අපේ හැරවුම් ලක්ෂ්‍යය මේ දේශනාවල් අතරේ තියෙනවා. නිවනට හේතු වෙන වචනේ එතන තියෙනවා. මනාව බණ අහනකොට තමයි මගේ නිවනට හේතු වෙන ඒ ධර්ම කාරණාව මට හම්බෙන්නේ. බණ පදයක් අහනවා. විනාඩි 5ක් විතර හිත කොහෙවත් යනවා. නැවත දේශනාවට එනවා. කවුරු හරි සාදුකාර පවත්වනකොට වගේ. ආයි හිත කොහෙද යනවා. ආයි විනාඩි පැය භාගයක් කමාරක් සමහර කෙනෙක්. විනාඩි 10ක් 15ක් සමහර කෙනෙක්. විනාඩි 5ක් 10ක් සමහර කෙනෙක්. විනාඩි 2ක් 3ක් සමහර කෙනෙක්. කෙසේ හෝ හිත එහෙම හිදුවනවා. චංචලයි. එවැනි සිතින් බණ අහනකොට මගේ නිවනට හේතු වෙන ධර්ම කාරණාව මම නාහා ඉන්න වෙලාවේ මගේ ඇරිලා වෙන්න පුළුවන්. ධර්ම ගෞරවය උපදවගෙන බණ අහන කෙනා, ඊටාම ශ්‍රද්ධාවෙන් බණ අහන කෙනා අන් සියල්ලත් හැරලා ධර්මයටම හිත යොමු කරලා ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම මනාව බණ අහන පුද්ගලයා දේශනාව ඉවර වෙනකොට උතුම් වූ ආර්ය මාර්ගඵල ලබා ගන්නවා. ඒකට සංසාරේ පින් තියෙන්නත් ඕනේ. මේ ජීවිතේම මගඵල ලබන්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න එපයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති. මේ ජීවිතෙන් මගඵල ලබන්න වාසනා ගුණ ඇති. එවන් අය මනාව ධර්ම ශ්‍රවණය කරනකොට මගඵල ලබනවා. කෙනෙක් කියන්න පුළුවන්ද මේ ජීවිතෙන් මගඵල ලබන්න වාසනා ගුණ නැහැ අපිට කියලා? අපි කොහොමද තීරණය කරන්නේ ඒක? ඒක නිසා මනාව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම ශ්‍රවණය කරනකොට මගඵල ලබන්න තරම් පින් තියන අය මගඵල ලබයි. මේ ජීවිතෙන් එහෙම ඵලයකට යන්න පිනක් නැත්තත් මනාව ධර්ම ශ්‍රවණය කරපු කෙනාට පාඩුවක් නැහෙනි. සෝතානුදත සූත්‍රයෙන් මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ පින්නතුනි. මේ ජීවිතෙන් මගඵල ලබන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඊළඟ ආත්මේ මාර්ගඵල ලැබෙන ක්‍රමයක්
මේ සෝතානුස්සත සූත්‍රයේ දේශනාව තුළින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. මොකද්ද ඒ ක්‍රමය? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා, මේ ආකාර පහ යටතේ මනාව ධර්මයේ ප්‍රගුණ කරන්න. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් හරි මනාව දියුණු කරගන්න ප්‍රගුණ කරගන්න. මේ ජීවිතෙන් මාර්ගඵලයක් නොලැබුණොත් අනිවාර්යෙන් සුගතියක උපදිනවා. කෙනෙක් සුගතියේ ඉපදුනහම එහෙදි මගඵල ලබන ක්‍රමයක් මේ සූත්‍රයේ වෙනම දේශනා කරලා තියෙනවා. එහෙනම් මනා වූ ධර්ම ශ්‍රවණය කවදාවත් අපිට පාඩු නෑ. හැමදාම මේක අපට යසසක් සැපතක් මනා ධර්ම ශ්‍රවණය. එතකොට සබ්බ රසං ධම්ම රසං ජිනාති සබ්බං රසං ධම්ම රසං ජිනාති කියලා කියනකොට මේ ධර්ම රසයේ සියලු රසයන් අභිභවනය කරනවා කියලා කියන්නේ මනාව ධර්ම ශ්‍රවණය කරන කෙනාට ඒ තුළ තියෙන මහ පුදුමාකාර රසය. කනට මී බිඳු වැටෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය මනාව අර්ථවත් වෙනකොට. මනාව ප්‍රත්‍යක්ෂ වෙනකොට. එවන් වූ රසයක් තවත් මේ ලෝකේ කොහෙද? අව්‍යාජ වූ රසයක්. නිර්මල වූ රසයක්. කෙලෙස් වලින් තොර රසයක්. ධර්ම රසය. ආංගික නිසයි සියලුම රස අභිභවනය කරන්නේ ධර්ම රසය. මනාව සිත යොමු කරලා බණ අහන්න ඕනේ. ඔහුට ඒ රසය දැනෙනවා. ඔහුට දහමින් ඈත් වෙන්න බැරුව යනවා. ඔහු දහමත් එක්කම ජීවත් වෙනවා. මෙලවින් සමුගත්තාම සුගතිය පහළ වෙනවා. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. පින්දේ සබ්බං රතින් ධම්ම රතින් ජිනාති කියලා කීවේ සියලුම රතීන් අභිභවනය කරනවා දහම් රතිය. මොකද්ද මේ රතිය කියලා කියන්නේ? රතිය කියලා කියන්නේ කැමැත්තටනේ. එතකොට මේ ලෝකේ ඔබ කැමති දේවල් කොච්චර තියෙනවද? ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, හරක බාන, ස්වාමියා බිරිඳ, දූ දරුවෝ, මව්පියෝ, යාන වාහන, මේ විදිහට ඔබ කැමති දේවල් ගැන හිතන්න. මේ ලෝකේ කැමති දේවල් කොච්චර තියෙනවද? නමුත් පින්නතුනි ඒ කැමැත්තත් එක මොකද්ද තියෙන්නේ? තණ්හාව, ලෝභකම. සමහර කැමැත්තවල එක්ක රාගය, ද්වේෂය, මෝහය අකුසල්මයි. අනික මේ කැමැත්ත මාව පුදුම විදිහට ප්‍රමාදයට පත් කළා. මාව පුදුම විදිහට අකුසලයට බර කළා. ප්‍රමාදයි පුජ්‍යලය. කැමැත්ත මාව පුදුම විදිහට සංසාරේ අසරණ කළා. සමහර දේවල් වලට කැමති අය මරණින් මත්තේ പ്രേත ලෝකවල උපදිනවා. තමන් කැමති සමහර දේවල් කරන්න ගියපු අය මරණින් මත්තේ නිරේ ඉපදුනා. සමහර අය තිරිසන් ලෝකේ ඉපදුනා. රතිය නිසා. ඒ තෘෂ්ණාව පදනම් කරගත්ත රතිය. මේ රතිය යහපතක් කරන්නේ අපිට. මේ රතිය හැමදාම අයහපතක්ම කළා. නමුත් එහෙම නෙමෙයි යමෙක් දහමට ඇලුනොත්. මේ දහමට ඇලෙන්න අන්‍ය වූ රතීන්ගෙන් අපි මිදෙනවා.
අන්‍ය රතීන්ගෙන් ඈත් වෙනවා. මෙතෙක් වෙලා අල්ලගෙන හිටපු දේවල් වල තියෙන નિසරු බව පේන්න පටන් ගන්නවා. මෙතෙක් වෙලා අල්ලගෙන හිටපු දේවල් මාව සුගතියටද ගෙනිච්ච දුගතියටද කියලා තේරෙනවා. මේ තණ්හාව රූකඩයක් වාගේ මගේ ජීවිතේ වැඩි කාලයක් මාව නැටෙව්ව කියලා තේරෙන්න පටන් ගන්න යාන් එතකොට. මම මට ඕන හැටියට නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. තණ්හාවට ඕන හැටියට නටලා තියෙන්නේ කියන කාරණාව එතකොට තේරෙන්නේ. එතකොට මේ ගෙවුන කාලය ගැන දුක හිතෙනවා. නමුත් පින්නතුනි මේ ලෝකේ අන්‍ය වූ කුමන දෙයකට ඇලුනත් ඒ පුජ්‍යලය යහපතකට නෙමෙයි අයහපතකටයි ගමන් කරන්නේ. නමුත් ධර්මයට ඇලුන කෙනා ධර්මයේ තුලින් ලෝකේ විදර්ශනා කරන්න දන්න කෙනා මේ සංසාරයෙන් එතර වෙන්න කල යුත්තේ මොනවද කියලා මනාව දහම තුලින් හඳුනගෙන ඒ හඳුනාගත්ත මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. එහෙනම් මේ ලෝකේ ඇලීම් අතර තියෙන හොඳම ඇලීම දහමට ඇලීමයි. එතත් තුනුරුවන්ට ඇලීමයි. මෙතන සඳහන් කරන කාරණාවත් එක්කම සාකච්ඡා කළොත් දහමට ඇලීමයි. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති. මේ ලෝකේ සියලුම දුක් නැති කලේ මහරහතන් වහන්සේ. තණ්හාව කියන ධර්මතාවයේ නැත්තටම නැති කරපු කෙනා. එතම මේ තණ්හාව ෂේ කරලා දාපු කෙනා සංසාරයෙන් එතර වුණ කෙනෙක්. මේ තණ්හාව කියන ධර්මතාවයේ පුදුම විදිහට සත්වයාව විනාශ කරනවා. අපි භාග්‍යතුන් හසික තැනක දේශනා කළා හනන්ති භෝගා දුම්මේදං නෝචේ පාර ගවිසිනු. තෘෂ්ණාව අඥානයව විනාශ කරනවා. අඥානයව නසනවා තෘෂ්ණාව විසින්. හනන්ති බාලා දුම්මේදං නෝචේ පාර ගවිසිනු. හැබැයි තෘෂ්ණාවට කවදාවත් බෑ ඥානවන්තයව විනාශ කරන්න. ඥානවන්තයා විසින් තෘෂ්ණාව විනාශ කරනවා. අඥානය ළඟ තෘෂ්ණාව නැගිටිනවා. ඥානවන්තයා තෘෂ්ණාව පාගනවා. අඥානය ළඟ තෘෂ්ණාව වැඩෙනවා. ඥානවන්තයා ළඟ තෘෂ්ණාව වේලෙනවා. තෘෂ්ණාව අඥානයගෙන් වැඩ ගන්නවා. ඥානවන්තයා තෘෂ්ණාව පාලනය කරලා සංසාරයෙන් එතරට යනවා. තව විදිහකට කිව්වොත් අඥානය ළඟ තෘෂ්ණාව පොහොසත්. ඥානවන්තයා ළඟ තෘෂ්ණාව දුප්පත්. තෘෂ්ණාව අසරණයි. නෝචේ පාර ගවිසිනු. භෝග තණ්හාය දුම්මේදු හන්ති අඤ්ඤේ වත්තන. අඥානයා භෝග තණ්හාව නිසා තමාව විනාශ කරගන්නවලු අනුන් වනසනවා වගේ. අඥානයා තණ්හාව නිසා තමන් විනාශ කරගන්නවා. හරියට කොයි වගේද? අනුන් නසනවා වගේ. අනුන් නසනකොට අපිට දැනෙන්නේ නැහනේ. අනුන්ගේ දුක දැනෙන ප්‍රමාණයක් තියෙනවා. තමන්ගේ දුක ඊට වඩා හුඟක් දැනෙනවා. අනුන්ගේ දුක අපි බොහෝ දෙනා බාරගන්නේ නැහැ. දුකයි වගේ පෙන්නනවා මිස හිතේ ලොකු දුකක් නැහැ. හන්ති අඤ්ඤේ වත්තන. හරියට නිකන් තමන් නසාගන්නේ අනුන් නසනවා වගේ. අඥානය බාලය. එතකොට මේ තණ්හාවට දාස වෙච්ච පුද්ගලයා හැම පැත්තෙම විනාශ කරලා අන්තිමට නිරේට යනකම් අරන් යනවා. නිරේට යනකම්ම ගෙනියනවා. නමුත් ඥානවන්තයා තණ්හාව නැමැති ධර්මතාවය ෂය කරලා
නැත්තටම නැති කරලා විනාශ කරලා අලු කරලා අති උතුම් වූ නිර්වාණ ධර්මය හොයා ගන්නවා. ඒ නිසා සඳහන් කළා තණ්හක්කයෝ සබ්බ දුක්ඛං විනාති. තණ්හාව ෂය වුණ තැන, නැති වුණු තැන සියලු දුක් ඉවරයි කියලා. තණ්හාව නැති තැන සියලු දුක් ඉවරයි. මෙන්න මේ තණ්හාව නැමැති ධර්මතාවයේ නැති කරගන්න අපි කොහොම කටයුතු කළ යුතුද? තණ්හාව නැති කරන්න කවුද අපට මනාව මඟ පෙන්වුවේ? කවුද අපට අවවාද අනුශාසනා කළේ? ඒ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. සංසාරේ පුරා තමන් වහන්සේව ඇවිද්දව සසර මහා දුක් කන්දරාවකට බඳුන් කළ තණ්හාව හරියටම හඳුනගත්ත දවසේ ඒ තණ්හාව නැමැති වඩුවට උන්වහන්සේ මනාව උත්තර දුන්නා. ආයි කවදාවත් මේ පරාණ කූඩුව ඔබට හදන්න මම දෙන්නේ නැහැ. ඔබ දිනුවා නෙමෙයි, ඔබ අද මට පෙරදුනා. මෙතෙක් සසර ඔබ දිනුවා. නමුත් අද ඔබ මට පරාදයි. තණ්හාව ඡය කරලා පරාජය කරපු භාග්‍යතුන් වහන්සේ ඔබටත් මටත් ඒ තණ්හාවට අභියෝග කරන ක්‍රමය දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත නිර්මල ධර්ම රත්නයේ ඇතුලේ තණ්හාව පාගලා අභියෝග කරලා ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණාව මනාව පැහැදිලි කරලායි තියෙන්නේ. ඒ තැන ඒ කාරණාව මනාව හොයාගන්න, තේරුම් ගන්න, දැනගන්න, මනාව ධර්ම ශ්‍රවණය කරන එක කොච්චර වටිනවද? ඒ නිසා පින්නතුනි, බණක් අහනකොට හරියටම බණ අහන්න. ධර්ම ගෞරවයෙන් බණ අහන්න. ශ්‍රද්ධාව පෙරදරි කරගෙන බණ අහන්න. මොකද මේ වචන ටික ඔබට මට කියලා දෙන්න මේ සංසාරේ මොන තරම් කාලයක් නම් එක වචනයක් වෙනුවෙන් දුක් විඳද? එහෙම දුක් විඳලා අපට දේශනා කරපු මේ වචන නිර්ර්ථකද? මේක වචනයක තියෙන වටිනාකම මේ ලෝක ධාතුවේ කවදාවත් ගණනය කරන්න බෑ පින්නතුනි. ඒ තරම් වටිනවා භාග්‍යතුන් වහන්සේගේ එක වචනයක්. එවන් වූ වචන සමුදායක් ධර්ම දානය කියලා කියන්නේ. සතර අපායින් මාව මුදවන ඒ උතුම් අවවාදය කොයි තරම් ගරු සරු කරලා පිළිගත යුතුද? ශ්‍රද්ධාව උපදවලා ධර්ම ගෞරවය ඇතුව නිර්මල ධර්මයේ ඔබ ශ්‍රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට එකතු කරගන්න. ධර්මානුකූලව ජීවිතේ දිහා බලන්න. මෙලවත් දිනලා පරලවත් දිනලා සතර අපායෙන් අත මිදලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා අමා මහ නිවනින් සැනසෙන්න උතුම් ධර්මයේ තුලින් මඟ හදා ගන්න. උතුම් ධර්ම දානමේ කුසල කර්මයේ ඒ වගේම ධර්ම ශ්‍රවණානිසංසය ඔබ මෙතෙක් කරගත්ත සියලු කුසල ධර්මයන්ගේ ආනිසංසය ඒ සඳහා ඔබට උපකාර වේවා. සියලු දානයන් පරාජය කළ ධර්ම දානය, සියලු රතීන් අභිභවනය කළ ධර්ම රතිය, ධර්ම රසය, සියලු රතීන් අභිභවනය කළ ධර්ම රතිය, සියලු දුක් නැති කරලා සංසාරයෙන් එතර වෙන්න ඔබට මාර්ගය පාදා දෙනවා. ඒ මගේ ගමන් කරලා සංසාර දුකින් එතර වෙලා අමා මහ නිවනින් සදහටම සැනසීලා සසර මඟ කෙරවල කරන්න රත්නත්‍රයේ අනන්ත අනුභවයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය
වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.